සුබ දිනයක් වේවායි ප්‍රාර්ථනා කරනවා. ඔයගොල්ලෝ සියලු දෙනාටම ආයුබෝවන්. මගේ සිසිර ඇකඩමියට ඔයගොල්ලෝ සියලු දෙනාම මම ඉතාමත්ම ආදරයෙන් සාදරයෙන් පිළිගන්නවා. අද දිනේ මම මාතෘකාව පටන් ගන්න ඉස්සෙල්ලා පුංචි අහිංසක ඉල්ලීමක් කරන්නත් බලාපොරොත්තු වෙනවා. මොකද්ද මේ මගේ views සහ what time hours ගැන පොඩි ප්‍රශ්නයක් තියෙනවා. ඉතින් ඒකින්ද ඔයගොල්ලෝ මං ගැනත් පොඩ්ඩක් බලලා පුළුවන් නම් ඩවුන්ලෝඩ් නොකර වීඩියෝ එක බලන්න. දෙතුන් පාරක් බලන ළමයි ඩවුන්ලෝඩ් කරලා බලන්න. ඒ පුංචි අහිංසක ඉල්ලීමක්. ඒ කැමති ළමයින්ට විතරයි. හරි? හරි. එහෙනම් අද මම ඔයගොල්ලන්ට ත්‍රිකෝණමිතියේ පාඩමේ part 2 දෙවෙනි කොටස ඔයගොල්ලන්ට අද කරන්න සූදානම් වෙන්නේ. පළවෙනි කොටසෙන් අංශක 30 60 45 කෝණවලට අපි අගයන් වගයක් ලබා ගත්ත මතක ඇති. ඒ අගයන් උදව් කරගෙන අපි පොඩි ගණන් ටිකක් හදලා බලමු. sin 30ට ආවේ භාගයයි. ඒ වගේම cos 60ටත් ආවේ භාගයයි. මතකද? අර ඒ කියන්නේ 90න් 30ක් අඩු කරාම 60යි. එතකොට sin cos වලට හරවනකොට 90න් අඩු කරන්න ඕනේ කියලා. ඒ වගේම sin 60ට ආවේ මූල 3 බෙදීම 2යි. එතකොට cos 60ට cos 30ට ආවෙත් මූල 3 බෙදීම 2යි. ඊට පස්සේ sin cos වලින් බෙදුවාම tan එනවා. ඒ කියන්නේ මේ භාගේ මූල 3 බෙදීම 2කින් බෙදුවාම එක බෙදීම මූල 3යි. ඒ වගේම මෙතන tan 60ටත් ආවා මූල 3ක්. මේකෙන් බෙදුවාම මේක එනවා. බෙදලා බලන්න. sin 45 cos 45 tan 45 එකයි. අපි දැන් මේ වගුවේ තියෙන අගයන් අපි කටපාඩම් කරගන්න අවශ්‍ය නැහැ. මට නම් ඉතින් කටපාඩම් මොකද මේක 100,000 ලක්ෂ වාරයක් මේක කියවිලා තියෙන හින්දා මතක හිටියොත් අමතක කරන්නත් එපා. මතක තියාගන්න. විභාගයට දෙනවා අපිට. sin 60 sin 60 කියන්නේ මුල 3 බෙදීම 2 අපි මෙතනට ගමු. cos 30 කියන්නේ මුල 3 බෙදීම 2 මෙතනට ගමු. tan 60 කියන්නේ මුල 3 මෙතනට ගමු. දැන් මෙන්න මේක පොඩ්ඩක් සුළු කරලා ඕගොල්ලෝ උත්තරේ ගන්න ඕනේ. මේ මුල 3ට යටින් තියෙන 1යිනේ. ඉතින් අපිට පුළුවන් පොදු හරයක් ගන්න. 2 කියලා අරන් 2ට 2 ඒවා 1යි එක් වරක් මුල 3යි. ඒ කියන්නේ 1යි මූල 3යි කියන එක. මෙතනත් 2ට 2 ඒවා 1යි මූල 3යි. ඊළඟ මෙතන 2ට 1 ඒවා 2යි 2 මූල 3ෙන් ගුණ කරාම 2යි මූල 3යි. ඒතර දැන් බලන්න 1යි මූල 3යි 1යි මූල 3යි 2යි මූල 3යි එකතු කරන්න තියෙනවා. 1 1 2 2යි 4යි මූල 3ක් තියෙනවා උඩටනේ. 4යි මූල 3ක් උඩට එනවා යටට 2යි. අන් එහෙම ආපුවාම අපිට දැන් පුළුවන් මේ 4යි 2යි සුළු කරලා කපලා දාන්න. කියන්නේ බෙදලා දාන්න නේද දෙකෙන්. ඒතර අවසාන උත්තරය එනවා මොකද්ද? 2යි මූල 3. 2යි මූල 3. අමාරු නෑනේ. දැන් බලමු දෙවෙනි ගාන. sin 45 cos 45. sin 45ත් එක බෙදීම මූල 2යි cos 45ත් එක බෙදීම මූල 2යි. අපි ගන්නවා එයාගේ මෙතන. ඊළඟට tan 60. tan 60ට ආවේ මූල 3. නේ? දැන් අපිට මෙතනත් මේ මූල 3ට යටින් තියෙන එක හින්දා පොදු හරයක් ගන්න පුළුවන් මූල 2. මූල 2ට මූල 2 ඒවා 1යි එක් වරක් 1 1යි. මූල 2ට මූල 2 ඒවා 1යි එක් වරක් 1 1යි. ඊළඟ මූල 2ට 1 ඒවා තියෙනවා මූල 2ක්. ඒ මූල 2 මේ මූල 3ෙන් ගුණ වෙන්න ඕනේ. මූල 2 මූල 3ෙන් ගුණ වුණාම එතනට එනවා මූල 6ක්. එතකොට දැන් මේක කොහොමද සුළු වෙන්නේ? 1යි 1යි එකතු කරාම 2යි 2 ධන වර්ගමූලය ඇතුලේ තියෙන්නේ 6යි. එතකොට මේ දෙක එක જાතිය පද නෙමෙයි හින්දා ඒ දෙක එකතු කරගන්නත් බෑ. එහෙනම් අපේ අවසාන උත්තරය මේ විදිහට අවසන් කරත හැකියි. ඊළඟට තුන්වෙනි ගාන. cos 60
cos 60 කියන්නේ භාගයයි. sin 30 sin 30 කියන්නේ භාගයයි. ඊළඟට tan 60 tan 60 කියන්නේ මූල 3යි. භාගයයි එකතු කරාම කීයද? භාගයයි එකතු කරාම 1යි නේද? එතකොට 1 එකතු කිරීම වර්ගමූල 3. එතකොට ඒකට උත්තරය අපිට ওই විදිහට තියන්න පුළුවන්. මේ වගු භාවිතයෙන් තමයි අපි එතකොට දැන් හිතන්නකො මෙහෙම. දැන් මේ ගාන විභාගයට එනවා නම් අර මුළු වගුවම දෙන්නේ නැහැ. ඒ අදාළ අගයන් කීපයක් තමයි ඒ අදාළ අගයන් ටික තමයි දෙන්නේ. එතකොට ඒක අරගෙන අපි මේ විදිහට සුළු කිරීම කරලා උත්තරය අරන් දෙන්න ඕනේ. පැහැදිලිද? දැන් අපි බලමු අපිට කියනවා ළමයි සත්‍යාපනය කරන්න කියලා. ඒත් සත්‍යාපනය කරන්නේ කියලා ගානක් දුන්නොත් මේ වගේ අපි ඒක කරන ක්‍රමයක් තියෙනවා. එතන සමාන ලකුණක් තියෙනවා පේනවද? මේ සමාන ලකුණෙන් වම් පැත්ත තියෙනවා දකුණු පැත්ත තියෙනවා. අපි කරන්න ඕනේ සත්‍යාපනය කරනකොට මේ වම් පැත්තට එන උත්තරේ හොයා ගන්න ඕනේ දකුණු පැත්තට එන උත්තරෙත් වෙනම හොයා ගන්න ඕනේ. ඊට පස්සේ ඒ උත්තර දෙක සමානයි කියලා පෙන්වන්න. මෙන්න මේ විදිහට. අපි බලමු වම් පැත්ත අරගෙන. වම් පැත්තට තියෙන්නේ මොකද්ද? sin 30 cos 60. විතරයිනේ. එතකොට අපි දැන් මේක හදනවා. sin 30 කියන්නේ දෙකෙන් එකයි ಗುಣ කිරීම cos 60 කියන්නේ කීයද? ඒත් දෙකෙන් එකයි. ඒත් දෙකෙන් එකයිනේ. දෙකෙන් එක ಗುಣ කිරීම දෙකෙන් එක. ඒ කියන්නේ උත්තරේ එනවා 4න් එක. හරිද? දැන් දකුණු පැත්තටත් ඒ උත්තරේ වෙනවා කියලා පෙන්නන්න. දකුණු පැත්ත. දකුණු පැත්තට තියෙන්නේ එක අඩු කිරීම cos 30 sin 60 නේ. එක අඩු කිරීම cos 30 sin 60. එතකොට අපි බලමු එක අඩු කිරීම cos 30 කියන්නේ කීයද? cos 30 කියන්නේ මූල 3 බෙදීම 2යි. නේද? sin 60 කියන්නේ කීයද? sin 60 කියන්නේ මූල 3 බෙදීම 2යි. එතකොට දැන් එක අඩු කිරීම දැන් මට මේ දෙක ගුණ කරන්න ඕනේ. මූල 3ෙන් ගුණ කරන්න ඕනේ, දෙක දෙකෙන් ගුණ කරන්න. මූල 3ෙන් ගුණ කරාම කීයද? අපේ පළවෙනි පාඩම කරණි පාඩමේ මූල 3ෙන් ගුණ කරාම 3යි. නැත්නම් මූල 3 වර්ග කරාම 3යි. ඒතර උඩට 3යි යටට දෙවරක් 2 4යි. එතකොට මේ එක කියන්නේ අපි හරිය සමාන කරගන්න එක කියන්නේ 4න් 4 කියලා ලියාගත්තොත් 4න් 3ක් අඩු කරාම උත්තරේ කීයද? 4න් 1යිනේ. ඒක බලන්න වම් පැත්තට ආපු උත්තරේම ඇවිල්ලා දිනවා දකුණු පැත්ත. දැන් එම නිසා කියලා ලියලා වම් පැත්ත සමානයි දකුණු පැත්ත කියලා ලියනවා. රයිට්. එහෙම නැත්නම් එම නිසා කියලා ලියලා මේ ඔක්කොම ටික ලියන්න වෙනවා. හරිද? මේක ඊට වඩා ලේසියිනේ. එහෙනම් මෙහෙම ලියලා අපිට පුළුවන් සත්‍යාපනය කරලා පෙන්නන්න වම් පැත්තට ආපු උත්තරේම දකුණු පැත්තටත් ආවා කියලා. ඒ විදිහටම බලමු මේක. දැන් මේකේ වම් පැත්ත ගන්නවා ඉස්සෙල්ලා. cos 30 cos 60 වම් පැත්ත. cos 30 කීයද? මූල 3 බෙදීම 2යි. ගුණ කිරීම sin 60 කීයද? මූල 3 බෙදීම 2යි. අපිට උත්තරේ එනවා මූල 3ෙන් ගුණ කරාම 3යි, දෙවරක් 2 4යි. උත්තරය 4ෙන් 3ක් කියලා. දැන් අපි දකුණු පැත්තටත් ඒ උත්තරේම එනවා කියලා පෙන්වන්න ඕනේ. දකුණු පැත්ත. sin 30 sin 60. sin 30 කියන්නේ භාගයයි නේද? ඊළඟ sin 60 කියන්නේ මූල 3 බෙදීම 2යි. sorry මෙතන පොඩි වැරද්දක් වෙලා නේද? cos 30 කියන්නේ කීයද? cos 30 කියන්නේ මූල 3 බෙදීම 2යි. cos 60 කියන්නේ
කොසට කියන්නේ භාගයයි නේද? භාගයයි. එතකොට අපිට එන්නේ මූල 3 බෙදීම 4යි කියලා නේ. හරිද? මූල 3 බෙදීම 4යි. දැන් මෙතනත් sin 30 කියන්නේ 2 එකයි sin 60 කියන්නේ මූල 3 බෙදීම 2යි. ඒ කියන්නේ උඩ එනවා එක්වරක් එක ගුණ කිරීම මූල 3 කියන්නේ මූල 3යි යට 4යි. දෙකදී මෙතන දැන් මේ උත්තර දෙක සමාන නම් අනිවාර්යයෙන් මේ උත්තර දෙක සමාන වෙන්න එපා. ඒතකොට මට දැන් මෙතනට එන උත්තරය එක නෙවෙයි කියලා දැක්කේ නම් මම ටක් ගාලා ආයේ මේක චෙක් කරලා බැලුවා. වගුවෙන් බලලා උඩුනත් වරදින්න පුළුවන් නේ. දැන් උත්තර දෙක සමාන වුණා නේද? හරිද? right. එහෙනම් එම නිසා වම් පැත්ත සමානයි දකුණු පැත්ත. ඔන්න ඔය විදිහට මේක සත්‍යාපනය කරන්න පුළුවන්. ආයි බලන්න cos 30 cos 60. cos 30 කියන්නේ මූල 3 බෙදීම 2යි cos 60 කියන්නේ භාගයයි. මෙතන sin 30 කියන්නේ දෙකෙන් එකයි sin 60 කියන්නේ මූල 3 බෙදීම 2යි. right. අපි බලමු තව ගානක් හදලා. ඊළඟට බලන්න සත්‍යාපනය කරන්න තියෙන්නේ tan 30 සමානයි ලවයට tan 60 ඍණ tan 30 හරයට එක ධන tan 60 tan 30 බව. එතකොට වම් පැත්ත නම් tan 30 විතරයි අපිට කෙලින්ම වගුවෙන් බලලා උත්තරේ ගන්න හැකි. වම් පැත්තට tan 30 කීයද? එක බෙදීම මූල 3. එහෙමනම් අපි දකුණු පැත්තටත් එක බෙදීම මූල 3ම උත්තරේ අරගෙන දෙන්න ඕනේ. ඒත් මම මේක ලියනකොට බලන්න දකුණු පැත්ත මං ලිව්වා මේ ලවය ලිව්වා බෙදීම ලකුණ දාලා මං හරය ලිව්වේ බෙදීම ලකුණ දාලා ඉර ගහලා නෙමෙයි. මොකද අපිට එහෙම ලියාගත්තාම සුළු කිරීම වලට පහසු වෙන හින්දා. දැන් බලමු අපි ආදේශයක් දාලා. tan 60 මූල 3යි. tan 30 එක බෙදීම මූල 3යි. බෙදීම ලකුණ එක එකතු කිරීම tan 60 කියන්නේ මූල 3යි. වරක් tan 30 කියන්නේ එක බෙදීම මූල 3යි. පැහැදිලිද? මෙතන අපිට මූල 3 පොදු හරය ලෙස අරගන්න වෙනවා. මේකට යටින් තියෙන්නේ 1. එතන මූල 3ට එක ඒවා මූල 3ක් තියෙනවා. ඒ මූල 3ෙන් ගුණ කරාම මෙතන දෙන්නේ 3යි. මූල 3ට මූල 3 ඒවා 1යි. එක්වරක් 1 1යි. මේ කොටස. ඊළඟ මේ කොටස මූල 3 කැපිලා යනවා. 1 ධන 1 කියලා එනවා. 1 ධන 1 කියන්නේ කීයද? 2යි. හරි. දැන් මෙතන එනවා 3න් එකක් අඩු කරාම 2 බෙදීම මූල 3යි. මේ බෙදීම ගුණ කිරීම කළාම මේක දෙකෙන් එක වෙනවා. පරස්පරය ගන්න නේ. එතකොට මෙතනත් 2ට 2 කැපිලා යනවා. උත්තරේ එන්නේ උඩ එනවා 1ක් යට එනවා මූල 3 එකෙන් ගුණ කරාම මූල 3යි. අන්න ඒ විදිහට බොහොම පරිස්සමෙන් සුළු කරගෙන යන්න ඕනේ. කලබලයක් නැතුව. දැන් වම් පැත්තට ආපු උත්තරේම දකුණු පැත්තට ඇවිල්ලා තියෙනවා. එහෙනම් හරිනේ සත්‍යාපනය වුණානේ. එම නිසා වම් පැත්ත සමානයි දකුණු පැත්ත. අපි සිංහලෙන් ලියනවා වා පැත්ත. ඉංග්‍රීසි මීඩියම් ළමයි ලියයි මෙතන LHS left hand side RHS. ඒ විදිහට ඒගොල්ලෝ මෙතනදී බලන්න එක මේ වම් පැත්ත දකුණු පැත්ත වෙනකොට එයා පුරුදුන පාවිච්චි කරනවා. හරිද? right. දැන් හතරවෙනි ගානට අපි චුට්ටක් බලමු. මෙන්න මේ රූප සටහනක් දීලා තියෙනවා. මේ රූප සටහනේ අපිට පේනවා ඍජුකෝණික ත්‍රිකෝණ දෙකක් තියෙනවා. 45 60 කෝණ දෙකක් තියෙනවා. ඒකත් මේ වගුව භාවිතයෙන් හදන්න තියෙන ගානක්. සෙන්ටිමීටර් 5ක් දිග රේඛාවක් තියෙනවා BX. මේ ගාන හදාගෙන යනකොට අපිට පොඩි උදව්වක් දෙනවා. ඒගොල්ලෝ මූල 3ක් ආවොත් 1.7ක් ලෙස අරගෙන අපිට උත්තරයක් අරන් දෙන්න කියලාත් කියනවා. පළවෙනි ප්‍රශ්නයෙන් අහන්නේ AX දිග. එතකොට AX දිග හොයන්න නම්
ත්‍රිකෝණමිතිය භාවිතයෙන් එක කෝණයක් සහ එක පාදයක් තිබ්බොත් පුළුවන්. තව පාදයක් හොයන්න. හරිද? මේ පැත්තෙන් ගන්න බෑ. මොකද මේ පැත්තේ කෝණේ විතරයි තියෙන්නේ පාදේ නෑ. දැන් මේක හොයාගත්තට පස්සේ මේ ත්‍රිකෝණයෙන් මේක හොයාගත්තට පස්සේ අපිට පුළුවන් මේ ත්‍රිකෝණේ ඒගොල්ලෝ අහන ප්‍රශ්නයකට උත්තර දෙන්න. එහෙනම් ඉස්සෙල්ලා අපි ABX ත්‍රිකෝණේ AX පාදය හොයන්න තියෙන්නේ. මට කියන්න අපි sin ද cos ද tan ද දාන්නේ කියලා. ඒ සඳහා මම මතක තියාගන්න කිව්ව කාරණයක් තිබ්බා. මම මෙතන පොඩ්ඩක් ලියන්න. සක ආවොත් මොකද්ද? සම්මුඛ පාදේ කර්ණයෙන් බෙදුවොත් සක sin කිව්වා. ඊළඟට බද්ධ පාදේ කර්ණයෙන් බක කියන්නේ මොකද්ද? cos කිව්වා. ඊළඟට සම්මුඛ පාදයේ බද්ධ පාදයේ සබ කියන්නේ tan කිව්වා. මම එදා මතක තියාගන්න කිව්ව කාරණේ මම නැවත ඔන්න ලිව්වා. මොකද්ද? සක sin බක cos සබ tan. right. එතකොට දැන් බලන්න මේ 45 කෝණයට AX කියන්නේ මොන පාදේද? ඉදිරියෙන් තියෙන පාදේ සම්මුඛ පාදේනේ. එහෙනම් සම්මුඛ පාදේ හොයන්න තියෙන්නේ මේ පාදේ මොකද්ද? බද්ධ පාදේ. කාරණේ මේකනේ. එහෙනම් සම්මුඛ පාදේ හොයන්න තියෙන්නේ බද්ධ පාදේ දීලා තියෙන්නේ. එහෙනම් සබ කියන්නේ මොකද්ද? සබ කියන්නේ tan. එහෙනම් මම දාන්න ඕනේ tan. tan 45 සමානයි AX සම්මුඛ පාදයේ AX බෙදීම බද්ධ පාදයේ 5. එහෙනම් අපි ලියනවා දැන් tan 45 සමානයි AX බෙදීම 5. හරිද? ඊට පස්සේ tan 45 අගය වගුවෙන් ගන්නවා. කීයද? tan 45 1යි. 1 සමාන වෙනවා AX බෙදීම 5ට. හරිද? tan 45ට වගුවෙන් අගය ගත්තා. ඊට පස්සේ හරස් කුණේ දැම්මොත් අපිට පස්සරක් එක 5යි කියලා ලැබෙනවා. AX පාදය සමානයි සෙන්ටිමීටර් 5යි කියලා අපිට ලැබෙනවා. දැන් අපි හොයාගත්තා AX පාදය. කීයද ආවේ? 5. මේ ළමයි මේ විශේෂයෙන්ම මේ අංශක 45 කෝණයක් ආවොත් ඍජු කෝණික ත්‍රිකෝණයක. හරිද? ඍජු කෝණික ත්‍රිකෝණයක අංශක 45 කෝණයක් ආවොත් ඒක සමද්විපාද නැද්ද? මේකත් 45යිනේ. මේ කෝණ දෙක සමානයිනේ. ඒතර බලන්න මේ කෝණ දෙක සමාන නම් මේ පාද දෙක සමාන වෙන්න ඕනේ. අපිට මේක හරියට 5ක් තව දැක්කද? ඒ කියන්නේ අපේ විභාගේ ගානේදී අංශක 45 කෝණයක් අඩංගු ත්‍රිකෝණමිතික ගානට ආවොත් එතන සමද්විපාද ත්‍රිකෝණයක් තියෙනවා. හරිද? ඒක අපේ පහසු වීමක් වෙනවා. ඊළඟට අපෙන් අහනවා දැන් AC පාදය. AC පාදය හොයන්න ඕනේ. එතකොට දැන් මේ පහ අපි හොයාගත්තු පාදේ මම රවුම් කරලා තියාගත්තේ මම පස්සේ හොයාගත්තු පාදේ හින්දා. දැන් බලන්න මේ 60 කෝණයට දැන් AC හොයන්න තියෙන්නේ. AC කියන්නේ කර්ණය. එතකොට පහ කියන්නේ මොකද්ද? පහ කියන්නේ 60 කෝණයට අදාළව මේ ත්‍රිකෝණෙනේ දැන් දාන්න යන්නේ සම්මුඛ පාදේ. එහෙනම් සම්මුඛ පාදයයි කර්ණය හොයන්න තියෙන්නේ. සක කියන්නේ මොකද්ද? සක කියන්නේ මතක තියාගෙන තියෙනවා අපි සක sin. එහෙනම් sin 60ට තමයි දාන්නේ. අපි දැන් ලියනවා sin 60 සමානයි සම්මුඛ පාදයේ 5 බෙදීම AC. හරි. දැන් sin 60 අගය වගුවෙන් ගන්නවා. මුල 3 බෙදීම 2යි. 5 බෙදීම AC. හරස් කුණිතේ දැම්මොත් මූල 3යි AC සමානයි පස්සරක් 2 10යි. හරස් කුණිතේ අපිට දැන් පුළුවන් AC පාදය හොයන්න 10 බෙදීම මූල 3යි. හරිද? දැන් අපිට ගානේ දෙනවා මූල 3 આવොත් 1.7ක් කියලා ගන්න. දැන් බලන්න මෙතනදී මේ යටට 1.7ක් දාගත්තොත් ගාන ටිකක් අමාරු වෙයි නේද? දශම ගානක් යටට එන්නේ. මතක නැද්ද ඔයගොල්ලන්ගේ 11 වසරේ පළවෙනි පාඩමේදී මේ වගේ අවස්ථාවක මොකද කරේ? මතක නැද්ද? හරේ පරිමේය කරන්න මතක් වුණාද? හරේ පරිමේය කරගත්තොත් ඒ කියන්නේ යට 3 කරගත්තොත් වැඩේ පහසු වෙනවා. උඩටනේ එන්නේ මූලය.
එහෙනම් අපි මේකෙදි අනිවාර්යෙන් හරය පරිමේය කරන්න ඕනේ මූල තුනෙන් හරයයි ලවයයි දෙකම ගුණ කිරීම මගින්. බලන්න දැන් හරය 3ක් ආවා. මූල තුනෙන් ගුණ කරාම ලවයට 10යි මූල 3ක් ආවා. දැන් බලන්න දශම අර 1.7 දාන්න ඕනේ දැන් යටට නෙමෙයි උඩට. හරිද? ඒ වගේ තැන් හොඳට නෝට් කරලා තියාගන්න. දැන් මම දානවා 10 ගුණ කිරීම 1.7 බෙදීම 3. එතකොට 10 1.7ෙන් ගුණ කරාම 17යි. 1 දශමයක් දකුණු පැත්තට පනිනවනේ දශම තිත 10ෙන් ගුණ කරනකොට. 17 බෙදීම 3. 14 3ඒවා කීයද? 3ඒවා 5ක් තියෙනවා. 3ඒවා 5ක් කීයද? 15යිනේ. 3ඒවා 5ක් 15යි. ඉතුරු දෙක දානවා මෙතනින් 3ෙන් 2 සෙන්ටිමීටර්. දශම වලට හැරෙව්වොත් මේක 5.6 දිගටම යනවා. ඒතර වැටීමක් කරන්න සිද්ධ වෙනවා. කින්ද මේ විදිහට උත්තරය අවසන් කරාට කිසි වරදක් නැහැ. දශම වලින් ලියන්න ගියොත් එහෙනම් වැටීමකුත් කරන්න වෙනවා. හරි නේද දැන්? බලන්න ටිකක් ලොකු ගාණක් වගේ ත්‍රිකෝණමිතිය මේ වගුවෙන් තමයි අපි ඒක විසඳගත්තේ. තාම අපි ත්‍රිකෝණමිතික වගුව අර අච්චුපතේ තියෙන අන්තිම පිටුවේ තියෙන වගුව පාවිච්චි කරන්න ඉගෙන ගත්තේ නෑනේ. ඒව තව ඉදිරියට තියෙන්නේ. හරිද? මේ පාඩම මම කොටස් පාර්ට් වලට වෙන් කරලා කරන්නේ. අර ඔයගොල්ලන්ට දැන් එක දිගටම පැය ගණන් බලන්න අමාරුනේ. ඒකින්ද මම මේ කොටස් කරන්නේ. බලමු දැන් අපි තව ගානකට ගිහිල්ලා. පස්වෙනි ප්‍රශ්නය මෙන්න මේ ඍජුකෝණාශ්‍රයක් තියෙනවා. මේ ඍජුකෝණාශ්‍රයේ 12 පාදයේ දීලා තියෙනවා BC අංශක 30 කෝණයක් දීලා තියෙනවා. අහන්නේ AC දිග. ඒ කියන්නේ විකර්ණයේ දිග අපෙන් අහන්නේ. එතකොට විකර්ණයේ දිග දැන් මේ ඍජුකෝණී ත්‍රිකෝණේ කර්ණය මේකනේ. කර්ණය තමයි අහන්නේ. සම්මුඛ පාදයේ කීයද? මේකට සම්මුඛ පාදය 12යි. ඒ කියන්නේ සාක තමයි දානවා. කර්ණේ හොයන්න තියෙන කර්ණේ සම්බන්ධ කරගන්න ඕනේ. සාක කියන්නේ මොකද්ද? sin. ඒවා පාඩම් කරලා තියාගන්න කිව්වේ ඒකයි දැක්කද? සක sin. එහෙනම් sin 30ට තමයි අපි දාන්නේ. sin 30 සමානයි සම්මුඛ පාදයේ 12යි කර්ණය AC. ඒතර sin 30 අගේ අපි වගුවෙන් ගත්තොත් දෙකෙන් එකයි. 12 බෙදීම AC. ඊට පස්සේ අපිට පුළුවන් හරස් ගුණිතේ දාලා AC එකෙන් ගුණ කළා AC 12 2 24යි සෙන්ටිමීටර්. සෙන්ටිමීටර් 24යි කියලා ගන්න. කර්ණයේ දිග. හරිනේ? ඇන්ටෙනා කණුවක් 6 වෙනි ගාන. ඇන්ටෙනා කණුවක් සිරස්ව තබා ගැනීම සඳහා ඇන්ටෙනා කණුවක් කෙලින් තියාගන්න සිරස්ව. එහි මුදුනේ සිට සෙන්ටිමීටර් 50ක් පහළින්. ඒකේ මුදුනේ ඉඳලා සෙන්ටිමීටර් 50ක් පහළින්. අපි දලසරණක් අදින්නක් තියෙනවා. අපි බලමු මෙහෙම මේ තියෙන්නේ ඇන්ටෙනා කණුව, මේ තියෙන්නේ පොළව. එතන මේ ඇන්ටෙනා කණුව සෙන්ටිමීටර් 50ක් පහළින්. ඒ කියන්නේ මෙන්න මෙච්චර විතර දුරක්. මේක සෙන්ටිමීටර 50යි. සෙන්ටිමීටර මුදුනේ සිට සෙන්ටිමීටර් 50ක් පහළින් ගැට ගසන ලද කම්බියක මෙතන කම්බියක් ගැට ගහනවා. අනෙක් කෙළවර කණුව පාමුල සිට මීටර් 5ක් ඈතින්. අනෙක් මේ කම්බිය එක කෙළවරක් මෙතන ගැට ගහනවා. අනෙක් කෙළවර මෙන්න මෙහෙම මේ කණුවේ පාමුලේ ඉඳලා මීටර් 5ක් ඈතින්. මේ විදිහේ තැනකට මෙන්න මේ කම්බිය මෙන්න මෙහෙම ඇදලා ගැට ගහනවා. මේක මීටර් 5යි කියලා කියනවා. මීටර. ඒතර අතන තියෙන්නේ සෙන්ටිමීටර් 50යි. මෙතන මීටර් 5යි. මෙතනට මීටර් 5ක් ඈතින් තිරස් පොළවේ පිහිටි කූඤ්ඤයකට ගැට ගසා ඇත. මෙතන කූඤ්ඤයක් හයි කරලා කූඤ්ඤයකට ඇද ගැට ගහලා තියෙනවා. කූඤ්ඤයක් කියන එක දන්නවද? පොළොවට විතමු ලීයක් හොඳට පොළොව යටට එන්න ලීයක්
හිටවලා ඒකට ගැට ගහලා තියෙනවා. කුණ්‍යයකට ගැට ගහලා තියෙනවා. කම්බියක හා තිරස් පොළව අතර කෝණය අංශක 30යි. එතන මෙන්න මේ කෝණය අංශක 30යි කියලා දීලා තියෙනවා. කම්බියත් තිරස් පොළවත් අතර කෝණය. මුල 3ක් આવොත් 1.7ක් කියලා ගන්නලු අපිට පළවෙනි කොටසෙන් කියන්නේ දල සටහන කියන්නේ මෙන්න මේකට. මේකේ දල සටහන. එතන කම්බිය ඇන්ටෙනා කණුව සිරස්ව තියෙනවා කියන්නේ මේ කෝණය අංශක 90යි. එතකොට අපෙන් අහන ප්‍රශ්නේ තමයි කණුවේ උස. ඒතර කණුව කියලා කියන්නේ ළමයි මෙතන ඉඳලා මෙතනට තියෙන උස නෙමෙයි. මේ සම්පූර්ණ උස. අපි එහෙමනම් මෙන්න මේ h හොයාගෙන ඉවර වෙලා ඒකට අර සෙන්ටිමීටර් 50 එකතු කරලා දෙන්න ඕනේ. ඒක මතක තියාගන්න. දැන් අපි ඉස්සෙල්ලා h හොයමු. මට කියන්න දැන් මීටර් 5 කියන්නේ මේ පාදෙනේ. මීටර් 5 කියන්නේ මේ දුර. ඒතර මේ කෝණය මේක 30. ඒතර මේ මෙන්න මේ පාදේ යන්නේ කර්ණය නේද? ඒතර මේ h කියන්නේ මොකද්ද? 30 කෝණ ඉදිරියෙන් තියෙන සම්මුඛ පාදය. ඒතර මේ 5 කියන්නේ බද්ධ පාදේ වෙනවා. සම්මුඛ පාදේ මේක නම් බද්ධ පාදේ මේක වෙනවා. එහෙනම් සම්මුඛ පාදයයි බද්ධ පාදයයි අතර සම්බන්ධය වෙන්නේ සබ කියන්නේ මොකද්ද? සබ කියන්නේ tan. එහෙනම් අපි tan 30ට තමයි දැන් මේක දාන්න ඕනේ. දාන්න බලන්න. tan අංශක 30 සමානයි සම්මුඛ පාද බෙදීම බද්ධ පාදයේ h බෙදීම 5. h බෙදීම 5. ඊළඟට tan 30 ගේ වගුවෙන් ගන්නවා. හරිද? tan 30 ගේ ඒගොල්ලෝ අපිට දීලා තියෙන්න ඕනේ මේක. එක බෙදීම මුල 3යි කියලා. දැන් මේ වගේ ගානක ළමයි ඒගොල්ලෝ tan 30 විතරක් දෙන්නේ නැහැ. හොඳේ? ඒක මතක තියාගන්න. ඒගොල්ලෝ දැන් මේකට අපිට දෙනවා නම් tan 30ක් දෙන, sin 30ක් දෙනවා, cos 30ක් දෙනවා, tan 30ක් දෙනවා. ඒ තුනම දෙනවා. දැන් පැහැදිලිද මං අනිත් ගණන් වලත් එහෙම තමයි ඈ. දැන් 30 කෝණයට අදාළ කරගෙන දැන් ළමයා ගන්න එක ඇත්තටම ගන්න ඕනේ tan උනාට. ළමයට වැරදිලා sin 30 හරි cos 30 හරි ලියවුනොත් ඒගොල්ලෝ එතන මේ sin 30 ලියුණා නම් මේක ගනි, cos 30 ලියුණා නම් මේක ගනි නේ. අපි දැන් බලන්නේ තුනක් තෝරගන්න දෙනවා. අදාළ එක ළමයට තමයි හිතන්න දෙන්නේ. සබ දන්න ළමයා tan කියලා ගන්නවා. ඒකින්ද අරක මතක තියාගන්න. එහෙනම් tan 30 කියන්නේ කීයද? tan 30 කියන්නේ එක බෙදීම මූල 3. අපි දානවා මෙතනට එක බෙදීම මූල 3. h බෙදීම 5යි. හරස් කුණිතේ දැම්මොත් මූල 3යි h සමාන වෙන්නේ පස්සරක් එක 5ට. මූල 3යි h සමාන වෙන්නේ 5ට. එතකොට h සමාන වෙන්නේ 5 බෙදීම අර කලින් ආකාරයටම මූල 3 යටට ආවා. ඒතර 1.7 යටට ආදේශ කරන එක සුදුසුයි කියලා ඉස්සෙල්ලා කිව්වනේ අමාරුයි කියලා. ඉතින් අපි කරන්නේ හරයයි ළවයයි දෙකම මූල 3ෙන් ගුණ කරලා හරය පරිමේය කරගත්ත. දැක්ක 3ක් කරගත්තා. ඒතර උඩට එන්නේ 5යි මූල 3. හරිද? ඒතර දැන් මට පුළුවන් 5 ගුණ කිරීම h සමානයි 5 ගුණ කිරීම 1.7 බෙදීම කීයද? 3. එතකොට 5 1.7ෙන් ගුණ කරලා එන උත්තරේ 3ෙන් බෙදලා මට පුළුවන් h හොයන්න. පසරක් 35යි පසරක 35යි 3ක් ඉතිරි පසරක 1 5යි 3යි 8යි 8.5 බෙදීම 3 8.5 බෙදීම 3 කියන්නේ 8ට 3 ඒවා තියෙනවා කීයද? 2ක් 6යි 2ක් ඉතුරුයි දශම තිත්ත 2ක් ඉතුරුයි 25ට 3 වරක් 8 24 එකක් ඉතුරුයි 10ට 3යි. ඔය විදිහට මේ ආවේ අපිට මොනවා වලින්ද ඒකක අපිට ඒකක ආවේ අපි මේ 5 කියලා දැම්මේ මීටර්නේ. ඒකින්ද අපිට දැන් මේ උත්තරේ එන්නේ මීටර වලින්. හරිද? h වලට උත්තරය ආවේ මීටර වලින්. දැන් එහෙනම් කණුවේ උස හොයන්න එපෑයි. එහෙමනම් මං ඉඩමදින්න මෙතන ලියන්නම්. කණුවේ උස හොයන්න මේකට එකතු කරන්න ඕනේ කොච්චරද? 2.8යි 3ට එකතු කරන්න ඕනේ කොච්චරද? සෙන්ටිමීටර් 50ක් කියන්නේ මීටර් භාගයයි නේද? මීටර් 0.5යිනේ. එහෙනම් මම මේකට 0.5ක් එකතු කරන්න ඕනේ. එතකොට මට එනවා මීටර් 3.33ක්. මට එනවා මීටර් 3.33ක්. ඒ කියන්නේ මේ කණුවේ උස මීටර් 3.33. බලන්න ළමයි මේ ගාන ගොඩාක් අකුරු තිබ්බට පේපර් එකේ මේ අකුරු ප්‍රමාණය තියෙනවනේ.
නමුත් අපිට හදන්න ගිය ඉඩ ප්‍රමාණය පොඩි. හොඳයි. තේරුණාද? ඉතින් අපි මේ ඒගොල්ලෝ කියන එක හරියට තේරුම් ගන්න ඕනේ. මොකද්ද ඒගොල්ලෝ මේ කියන්නේ? 30 කෝණේ කොතනද තියෙන්නේ? වැරදියට අපි ලකුණු කරගත්තොත් අපිට ගාන වරදිනවනේ. ඔයගොල්ලන්ට දැන් ඉදිරියේදී රූප සටහන අපි ගාන දුන්නාම රූප සටහන අඳින්න සිද්ධ වෙනවා. ඒ රූප සටහන හරියට කටු සටහන හරියට ඇඳ ගන්න ඕනේ. ඒක ඇඳගත්තොත් විතරයි ගාන ගොඩ යන්නේ. ඒකින්ද ඒ කියන විදිහට තේරුම් අරගෙන අඳින්න පුරුදු වෙන්න. එහෙමනම් ළමයි අද දවසේ මම ඔයගොල්ලන්ට මේ ත්‍රිකෝණමිතිය පාඩමේ දෙවෙනි අදියර අවසන් කරනවා. ඊළඟ අදියරට අතවා අදියර දෙකක් විතර මට හිතෙන්නේ යන්න වෙයි ත්‍රිකෝණමිතිය පාඩමට. මේක කොටස් කරලා කරන්න එක දිගට ඉගෙන ගන්න අමාරු හොඳ මේ අපිට මේක අනිවාර්යයෙන් විභාගෙදී හදන්න පුළුවන් පාඩමක්. බලන්න චූටි කොටසක් තමයි ඔයගොල්ලන්ට පාඩම් කරගන්න තියෙන්නේ. මෙන්න මේක හරියට තේරුම් ගන්න සකසයින් බකකොස් සබටෑන් කියලා. ඒක අපි හරියට තේරුම් අරගත්තොත් අපිට මේ විදිහටම ඉදිරියට පාඩම කිසිම අමාරුවක් නැතුව කරගෙන යන්න පුළුවන් වෙයි. නේද? එහෙනම් හිතට අරගෙන වැඩේ කරන්න ඕනේ. අනිවාර්යෙන් ලකුණු 10ම ගන්න පුළුවන් ගානක් ත්‍රිකෝණමිතිය. එහෙමනම් මම අද දවසේ පාඩම අවසන් කරනවා. නැවත දවසක හමු මේ බලාපොරොත්තුවෙන් දැන් හැමෝම මගේ සිසිර ඇකඩමිය YouTube channel එක subscribe කරලා තියෙනවා කියලා මම විශ්වාස කරමි. මම අද දවසේ පාඩම අවසන් කරනවා. සියලු දෙනාටම සුබ දවසක් වේවායි ප්‍රාර්ථනා කරමි. ආයිබෝවන්.